සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. සිතින් සිත නිබී සැනසෙන ලෞතර ශ්‍රී සද්ධර්මය මෙතෙන් සිට පුරා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපවාහිනිය වස්සාන සමය නිමිති කරගෙන ඔබ වෙත ගෙනෙන විශේෂ සූත්‍ර ධර්ම දේශනාවයි අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. එවෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ වත්තල වැලිකඩ මුල්ල අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය අධ්‍යාපනපති පූජ්‍යපාද කැලණියේ ශාසන වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රත්මලාන ගාමිණී පටුමග කල්යාණ නිවසේ පදිංචි අනුලා අබේපිටිය පින්වත් මෑණියන්ගේ අදට යෙදෙන ජන්මදිනයට සමගාමීව එතුමියට සෙත් ප්‍රාර්ථනා කරමින් ආදරණීය පුතණුවන් ලේලිය මිනිපිරිය ඇතුළු පවුලේ ඥාතීන් පිරිසයි සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජා මැද්දේ ලෞතර තථාගතයන්න් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත්පට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට දායක පින්වත් පිරිසටයි මේ ආරාධනය. සාදු සාදු සාදු. කායානුපස්සනාවේ අන්තර්ගත ආනාපානසති භාවනාව පිළිබඳවයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ අප වෙනුවෙන් අද දිනේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. එසේනම් සිත කය වචන යන තිදුර සංවර කරගනිමින් මෙතෙන් සිට මෙවතුම් වූ සද්ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට. ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුකාරය පවත්වන්න. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සේයතාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝවා භමකාරන්තේ සීවා දීගංවා අංජන්තෝ දීගං අංජාමීති පජානාති රස්සංවාංජන්තෝ රස්සං අංජාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝංවා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝංවා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. සාදු සාදු සාදු. ධර්මශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත සත්පුරුෂ ගුණවන්ත පින්වත්නි, අද දවසේ බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන එන සජීවී සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි සූදානම බලාපොරොත්තු. අපි මේ වස් කාලයේ බොහෝ ධර්මානුකූල මාතෘකා සම්බන්ධයෙන් විශේෂයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මුල් කොටගෙන ආරම්භ කරපු ධර්ම දේශනා මාලාවේ තවත් එක් වටිනා ධර්ම දේශනාවක් තමයි මේ වෙලාවේදී ශ්‍රවණය කරන්නට මේ ඇත්තෝ සියලුම දෙනාම සූදානම් වෙන්නේ. තථාගතයන් වහන්සේ පින්වත්නි අසංකේය කල්පලක්ෂ 4 පාරමීදම් පුරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සියලු ලෝක සත්‍යයන්ගේ යහපත පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ධර්ම දානයක් ලෙසින් මුළු ලෝකයටම බෙදා හරින්නට අද දවසේ රත්මලාන ගාමිණී පටුමග පදිංචි අනුලා අඹේවිටිය පින්වත් මෑණියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් ආදරණීය පුතණුවන් ලේලිය මිනිබිරිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් ඉතාමත්ම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් සිද්ධ කරනවා. එනිසා මේ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනය දීර්ඝායුෂම වේවා, ධර්මාවබෝධයම සැලසේවා. මේ බණ සියලු ලෝකවාසීන්ගේ ජීවිතවල ආලෝකය පිණිසම හේතු වේවා කියන බලාපොරොත්තුවෙන් අපි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව තියෙන්නේ අද දවසට નિયમિતව සතිපට්ඨාන ක්‍රමවේදවල පළවෙනිම සතිපට්ඨානයේ කායානුපස්සනාව. මේ කායානුපස්සනාවේ ඉන්න පළවෙනිම ක්‍රමයේ අනුපස්සනාව තමයි ආනාපාන සතිය. ඒ පිළිබඳව තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්නට નિયમિતව පවතින්නේ. ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර බොහොම ප්‍රකට, බොහොම වටිනා දේශනාවක් තියෙනවා. ඒ තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය මොනතරම් වැදගත්ද කියලා කිව්වා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝම සාරවත්ව තියෙන සූත්‍ර දේශනා අතර ඉහළින්ම තියෙන සූත්‍රයක් විදියට හඳුන්වන්නට පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලේ තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. අපේ බොහෝ ඇත්තෝ මේ සූත්‍රය ශ්‍රවණය කරලා තියෙනවා. දැන් මේ කාලේ ගත්තොත් නම් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ දේහය විහාරස්ථානයේ තියෙන දින ගණනාවම මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනවා. ඒක ඔය ඇත්තන්ට ඇහෙනවා. හැබැයි ඒක මහා සතිපට්ඨාන සූත්‍රය කියලා දන්නේත් බොහොම ටික දෙනයි. සමහරු හිතාගෙන ඉන්නවා හාමුදුරු කෙනෙක් අපවත් වුණාම මොනවා හරි මේ දාන දෙයක් තමයි මේ විදිහට ඇහෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට පෙන්නලා දෙනවා, මහණෙනි මේ ලෝකේ එකම එක ක්‍රමයක් තියෙනවා. ඒකායනෝ අයම් මග්ගෝ. ක්‍රම එකයි තියෙන්නේ, දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා බොහොම ලස්සනයි පින්වත්නි. මීට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් දේශනා කළා නම් ඒ දේ අදටත් එහෙමමයි. තව අවුරුදු 2500ක් ඉස්සරහට ගියත් ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ. එයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා, යංච භික්ඛවේ රත්තින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. යම් කිසි රාත්‍රියක බුදුරජාණන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය දිනාගත්තද. යංච භික්ඛවේ රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් පිරිනිවීමෙන් සැනසුණාද. යං ඒ තස්මින් අන්තරේ, මේ දෙක අතර බුදු වෙච්ච දවසයි පිරිනුවම් පාපු දවසයි අතර අවුරුදු තියෙනවා 45ක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා, මේ 45 දී තථාගතයන් වහන්සේ භාසති ලපති නිද්දිසති. යම් දෙයක් කිව්වද, ප්‍රකාශ කෙරෙව්වද, පැනෙව්වද, ඒ සියල්ලම මොකද වෙන්නේ? සබ්බං තං තතේව හෝති නෝ අඤ්ඤතා. ඒ දේවල් එහෙම්මම තමයි, වෙනසක් නැත. එනිසා මෙතෙන්දිත් බුදුහාමුදුරෝ දේශනා කරනවා, මහණෙනි එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒකායනෝ අයම් මග්ගෝ. මොකටද? සත්තානං විසුද්ධියා. මේ ලෝකයේ ඉන්න සියලු සත්වයන්ට පිරිසිදු භාවයට පත් වෙන්න. පින්වත්නි, පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම අපි සතුව තියෙන දෙයක්. අපි හොඳ කළොත්, යහපත කළොත්, පින කළොත්, කුසලය කරොත් අපි පිරිසිදු වෙනවා. හැබැයි අපි නරක කළොත්, පව කරොත්, අකුසලය කරොත්, අයහපත කළොත් අපි අපිරිසිදු වෙනවා. දැන් යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් ජීවිතේ හොඳ පැත්තටම වර්ධනය කරන්න වීරිය ඇති කරගෙන මම මගේ ළඟ තියෙන අකුසලේ නැති කරන්න උත්සාහ කරනවා. මන් ළඟ නැති අකුසල් මංගාවට ඉපදෙන්නවත් මම දෙන්නේ නැහැ. මංගාව තියෙන කුසලය මම දිනෙන් දින වර්ධනය කරනවා. නැති කුසලයක් තියෙනවා නම් ඒ ටික උපදවා ගන්න උත්සාහවන්ත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අත්තනාව කතම් පාපං. යම් කිසි කෙනෙක් තමා විසින් පවක් කළා නම් අත්තනා සංකිලිස්සති. කිලිටු වෙන්නේ තමාමයි. අත්තනා අකතං පාපං. යම් කිසි කෙනෙක් පව් කරන්නේ නැත්තම් අත්තනාව විසුජ්ජති. යා පිරිසිදු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝදයි. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම කාටවත් කරන්න බෑ. ඒක අපි විසින් කරගන්නා දෙයක්. එනිසා මෙතෙන්දිත් කියනවා, මේ සත්වයාගේ පිරිසිදු වීම පිණිස, සත්වයාගේ ශුද්ධ වීම පිණිස එකම ක්‍රමයයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ ශෝක පරිදේව ඉක්මවලා එහාට යන්න. හැමදේම දුකයි දුකයි කී ඉඳලා වැඩක් නැහැනේ. දුකෙන් එතර වෙන්න උත්සාහයක් හරි තියෙන්න ඕනේ. හැබැයි ලෝකයේ දිහා බලපුවහම අද ගොඩාක් ඉන්නේ කවුද? දුකයි දුකයි කිය සැපට දුක් විඳින අය. ආයෙ එතර වෙන්න අදහසක් නැහැ. ඒගොල්ලෝ ඉක්මනට ඒ දෙයට අනුගත වෙනවා. දැන් බලන්නකො මිනිස්සු පෝලිම් වල ඉන්න එක දුකයි දුකයි කිය කෑ ගැහුවා. දවස් දෙකක් යද්දි මොකද වෙන්නේ?
හොඳට ගිහිල්ලා පොලිමට අනුගත වෙලා ඒ දුක විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ, දුක මතමයි ලෝකෙ පිහිටියේ. එනිසා මිනිස්සු තමා විසින් මේ දුකට අනුවර්තනය වීමක් කරන්නට පටන් ගන්නවා. කවදාවත් දුකට හේතුව හොයන්නේ නෑ. ඒ තුලමයි දුක. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී කල්පනා කළා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හැම දිනාටම තියෙනවා. ජරා මරණ මේවෙන් මිනිස්සු පීඩා විඳිනවා. හොයන්න පටන් ගත්ත හේතුව මොකද්ද? හොයාගෙන යද්දි තේරුණා ජාතිපච්චයා. ඉපදිච්ච නිසානේ ඔක්කොම. ඉපදිච්ච නිසායි ලෙඩ වෙන්නේ, වයසට යන්නේ. ඔන්න හේතුව හොයාගත්තා. එතනින් නැවතුනේ නැහැ. ඊට පස්සේ වුණා ඇයි ඉපදෙන්නේ? ජාතියට හේතුව මොකද්ද? එතකොට උන්වහන්සේට තේරෙනවා භවපච්චයා. භවයේ සකස් වීම නිසා තමයි නැවත ඉපදුනේ. එතනින් නැවතුණාද? නෑ, ආයි හොයනවා භවයේ සකස් වුනේ ඇයි? එතකොට එහෙම කල්පනා කරද්දි බුදුනුවණට වැටහෙනවා උපාදාන පච්චයා. දැඩිව අල්ලාගත්ත නිසයි භවයේ සකස් වුනේ. ඊළඟට බැලුවා ඇයි දැඩිව අල්ලාගන්නේ? මොකක් නිසාද? තණ්හා පච්චයා. තණ්හාව නිසා. ඇයි තණ්හා වෙන්නේ කියලා බැලුවා. එතකොට තේරෙනවා වේදනා පච්චයා, විඳීම නිසා. මොනවා හරි දෙයක් අපි කැමති නම්, ආසයි නම්, ලස්සනයි නම් අපිට එනවා සුඛ වේදනා. අපි ඒ දෙයට කැමති නැත්තම්, අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් දුක්ඛ වේදනා. ඒ වේදනා මත තමයි තණ්හාව තීරණය වෙන්නේ. ඒ නිසා ඔහුම බුදුරජාණන් වහන්සේ පින්වත්නි හැමතිස්සෙම මේ දුක, ශෝක පරිදේව, දුක් දුම්නස් කෙලවර කිරීමේ මාර්ගයක් දේශනා කළා. එක මාර්ගයයි, දෙකක් නැහැ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඥායස්ස අධිගමාය. මේ ලෝකෙ මිනිස්සුන්ට ඥාණයෙන් ඉහළට යන්න. ප්‍රඥාව නැත්තම් මේ ලෝකෙ කිසිම දෙයක් තිබිලා වැඩක් නැහැනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් පින්වත්නි ප්‍රඥාවන්තයන්ට. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි, මෝඩයාට නෙමෙයි. එනිසා මේ උතුම් ධර්මය තුලින් ඥානය කරාගෙන යන මාර්ගයක්. ඒකත් බුදුහාඳුරු කියන එකයි තියෙන්නේ, දෙකක් නැහැ. එකම මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. දුක් දුම්නස් සියල්ල නැති කරලා දාන්න. සදාකාලික සැප තියෙන තැනට එක් කරගෙන යන්න. මේ ලෝකෙ පින්වත්නි සියලු සංස්කාරයන් දුක් සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. සංස්කාර සියල්ලම දුක් වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිවන විතරයි මේ ලෝකෙ දුකක් නැති ස්වභාවයටපත් වෙන්නේ. එතනින් මෙහාට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලුම දේ දුකයි. ඇයි දුක? ඒවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. කාලයකදී ඇති වෙනවා, ටික කාලයක් පවතිනවා, ඊට පස්සේ නැති වෙලා යනවා. උපාද තිති භංග කියන ස්වરૂපයෙන් යුක්තයි. ඉතින් යමක් අනිත්‍ය නම් මොකද වෙන්නේ? යද නිච්ඡන් තන් දුක්ඛං. අනිත්‍ය නම් දුකම තමයි. එතකොට දුක සහිත දෙයක් තියනවාද ලෝකේ? ඒක අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඔන්න ත්‍රිලක්ෂණේ එකට බැඳි මැදි යන විදිහ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුටින් ඉන්න නම් මේ දුක් දුම්නස් ඔක්කොම නැති කරන්න නම් එකම මාර්ගයයි තියෙන්නේ. ඒකෙත් දෙකක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන සාක්ෂාත් කරන්නත් එකම මාර්ගයයි තියෙන්නේ. මොකද්ද මාර්ගය? සතර සතිපට්ඨානෙ. මේ අතෝ ඒ කාරණා හතර දන්නවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඊළඟට චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ කියන අනුපස්සනා හතර යටතේ සතර සතිපට්ඨානෙ වඩන්ඩ එයම ජීවිතයට ආරක්ෂාවක් කියලා කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපේ ශාසනික වශයෙන් පීතෘත්වයේ ඉන්න ශාස්ත්‍රුන් වහන්සේ නම. ඇයි අපිට ලෞකික ජීවිතයේ හැමෝටම තාත්තලා ඉන්නවා. පැවිදි වෙච්ච මටත් ගිහි ජීවිතේ තාත්තා කෙනෙක් ඉන්නවා. බණ අහන ඔබටත් ගිහියන් වශයෙන් තාත්තා කෙනෙක් ඉන්නවා. හැබැයි මේ තාත්තලා ගොඩාක් වෙලාවට අපිට උපකාර කළේ සංසාරේ යන්න. සංසාර ගමන නවත්තන්න නෙමෙයි. තාත්තලා පුංචි කාලේ ඉඳන් කිව්වේ මොනවද? හොඳට ඉගෙන ගන්න ඕනි,
උපාධියක් කරන්න ඕනේ, ගෙයක් දොරක් හදන්න ඕනේ, කසාදයක් බඳින්න ඕනේ, දරුමල්ලෝ හදන්න ඕනේ, පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඕනේ, දේපල රකින්න ඕනේ, මගේ ව්‍යාපාර ටික කරගෙන යන්න ඕනේ. ඔක්කොම මොනවද? සංස්කාර. එහෙනම් ඒ තාත්තා උදව් කරලා තියෙන්නේ නැවත නැවත සංසාරේ ඉපද දුක් විඳින්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඊට වැඩිය ගොඩාක් ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ තාත්තා අපිට කිව්වේ මොකද්ද? සංසාරේ දුවන්න නම් එපා. අසුරු සනක් ගහන තරම් කාලයක්වත් මේකේ වර්ණනා කරන්න සැපයක් නෑ. නුඹලා මේ සංසාරේ දුක් විඳිනවා. මම ඒක අවබෝධ කරගත්ත නිසායි නුඹලට දේශනා කළේ සංසාරෝගා මහබ්බය. සංසාරයේ නැමැති ඕඝය සැඩපහර භයානකයි. වැටුනොත් ගිලුනොත් කොහෙන් මතුවේද කියලා හිතාගන්නවත් බෑ. ඒ නිසා උන්වහන්සේ අංගුත්තර නිකායේ පින්වත්නි ඒකක නිපාතෙදි කියනවා පින්වතුනි මේක කරන්න පුළුවන්. මහණෙනි මේක කරන්න පුළුවන්. පුළුවන් නිසායි මං කියන්නේ. බැරි නම් නුඹලා මහන්සි කරවන්න නුඹලගේ ජීවිතේ අයාලේ යවන්න මං මේ ටික කියන්නේ නෑ. පුළුවන් නිසාමයි කියන්නේ. ඒ නිසා මේ සතර සතිපට්ඨානය වඩපල්ලා. ජීවිතේට තියෙන මහා පුදුම ආලෝකයක් මේ සතර සතිපට්ඨානය. අද වර්තමාන කාලේ බණ අහන පින්වතුන් ඒ වගේම යෝගාවචරයන් මේ සතර සතිපට්ඨානය ගැන දැනගෙන හිටියට බොහෝ දෙනෙක් පින්වත්නි සමාජයේ සතර සතිපට්ඨානය කියන කරුණු හතරවත් දන්නේ නැහැ. ඒවායේ විස්තර වශයෙන් හෝ අවබෝධාත්මක වශයෙන් හෝ නෙමෙයි. අඩුම ගානේ සතර සතිපට්ඨානය නම් කරන්න කිව්වත් කියාගන්න බැරි මට්ටමටපත් වෙලා නිතර නිතර ඇහෙන්නේ නැති ස්වභාවයකට අපි යොමු වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හැබැයි නිවෙන එකම මග සතර සතිපට්ඨානයි. මේ සතර සතිපට්ඨානය තුල යම් කෙනෙක්ට හික්ම වෙන්න පුළුවන් නම් සියලු දුක් නැති කරලා නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. එනිසා අපිට සංසාරයෙන් එතර වෙන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ පියා ඒ ශ්‍රේෂ්ඨ පියා දීපු පියවරුමය තමයි සතර සතිපට්ඨානය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පුංචි කැටකිරිල්ලක් හිටියා. මේ කැටකිරිල්ල පින්වත්නි අර කුඹුරේ පස් කණ්ඩි කැපෙන තැන්වල යට තමයි කූඩු හදාගෙන ඉන්නේ. එතකොට කුඹුරේ නියරක පස් කණ්ඩියක් කැඩිච්ච තැන මේ කැටකිරිල්ලි කූඩුව හදාගෙන හිටියා. දවසක් මේ කැටකිරිල්ලි වේගයෙන් අර කූඩුවෙන් එළියට ඇවිල්ලා අහසේ නිදහසේ පියාඹන්න පටන් ගත්තා. එක පාරටම අහසේ පියාඹාගෙන ආපු කුස්සේ මේ කැටකිරිල්ලිව අල්ලගත්තා. කැටකිරිල්ල කියන්නේ බොහොම පුංචි සතෙක්නේ. අල්ලගත්තා. අල්ලගත්ත වෙලාවේ කැටකිරිල්ලි වේගයෙන් අඬන්න ගත්තා. මොකද්ද කිව්වේ? අනේ මම පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන හිටියා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. මගේ මෝඩකමට මං නිදහසේ ඔහේ අයාලේ යන්න ගියා. පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන මට ඉන්න ලැබුණා නම් මං කවදාවත් මේ වගේ උකුස්සෙට ගොදුරු වෙන්නේ නෑ, අකාලේ නැසෙන්නේ නෑ කියලා කෑ ගහ ඇඬුවා. උකුස්සා කල්පනා කළා මොකද්ද මේ කැටකිරිල්ල කියන්නේ? මං වගේ ශක්තිවන්තයෙක්ට අහුවෙලා කියනවා පියවුරුමෙන් ලැබිච්ච තැන හිටියා නම් අහුවෙන්නේ නෑ කියලා. ඉතින් කැටකිරිල්ලට කිව්වා කැටකිරිල්ලි මං ඔබව අතාරිනවා. පුළුවන් නම් උඹ ඔය කියන පියවුරුමෙන් ලැබිච්ච තැන ගිහිල්ලා හැංගියන් එතකොටත් මට අල්ලගන්න බැරි වුණොත් මං උඹට නිදහස දෙනවා. හැබැයි කොහේ හිටියත් මං නුඹව අල්ල ගන්නවා මයි කිව්වා. ඉතින් කැටකිරිල්ලි වතෑරියා. කැටකිරිල්ලි වේගයෙන් ගිහිල්ලා තමන්ගේ පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන පස් කණ්ඩිය උඩ හිටගත්තා. හිටගෙන හොඳ හුස්මක් අරගෙන කිව්වා හා උකුස්සෝ දැන් පුළුවන් නම් මාල්ලාපන් කිව්වා. උකුස්සා කේන්තියෙන් එන්නේ නැහැ. කේන්තියෙන් පොළොවට පියාඹාගෙන ආවා. පස් කණ්ඩියේ උඩ හිටපු කැටකිරිල්ලි මොකද කළේ? උකුස්සා පොළොවට ලං වෙද්දිම වේගෙන් රිංගුවා පස් කණ්ඩියේ යටට. උකුස්සට වේගය පාලනය කරගන්න බැරි වුණා. ඒ ආපු වේගෙම පස් කණ්ඩිය හැප්පුණා, පපුව වැදුනා, මැරිලා වැටුණා. කැටකිරිල්ලි බේරුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔය සිද්ධිය දැකලා කියනවා මහණෙනි යාම් පේනවද? කැටකිරිල්ලිය තමන්ගේ පරම්පරාවෙන් පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන ඉඳිය නිසා බේරුණා. ඒ නිසා කිරිල්ලිගේ ජීවිතයට හානියක් උනේ නැහැ. නුඹලත් තමන්ගේ පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන ඉඳපල්ලා.
එතකොට නුඹලාගේ ජීවිතයට තනතුරක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භික්ෂුන් වහන්සේලා විමසනවා බුදුහාමුදුරනේ මොකද්ද මේ පියවරුමේ? කවුද අපේ පියා? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නුඹලාගේ ජීවිතවල ලෝකෝත්තර ගමනට අවවාද අනුශාසනා කරන පියා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පියවරුමෙන් ලැබිච්ච දේ තමයි සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානය වැඩුවොත් නුඹලාට ඒ කාන්ත වශයෙන්ම ජීවිතයේ සැනසිලිදායක මට්ටමකට ලංවෙන්න පුළුවන්ය කියලා දේශනා කළා. ඉතින් ඔය සතර සතිපට්ඨානයේ පින්වත්නි පළවෙනිම එක තමයි කායානුපස්සනාව. අද තියෙන මාතෘකාව කායානුපස්සනාවෙත් ආනාපාන සතිය කියන මාතෘකාව. කායානුපස්සනාව ආකාර 14ක් ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. පළවෙනිම එක තමයි හුස්ම ඉහළ පහළ ගැනීම ගැන දේශනා කරපු ආනාපාන සතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ඉරියාපත. අපි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳවත් කය සිහියෙන් දකින්න පුළුවන් ආකාරය. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා සම්පජානය සිහිය පිහිටුවා ගැනීම. ඊළඟට පෙන්වනවා ධාතු මනසිකාරය මේ ශරීරයේ ධාතු වශයෙන් බෙදලා දැකීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පටික්කුල මනසිකාරය පිළිකුල් සංඥාව වඩලා කය ගැන දකින ආකාරය. ඔය පහට අමතරව නව සීවතකය කියලා බුදුරජාණන් වහන්සේ ආකාර 9කට මේ ශරීරයේ ඇතිවෙන විපරීත ස්වභාවයන් පෙන්වන ඔක්කොම ආකාර 14යි. ඔය 14න් අද පටන් ගන්න පළවෙනි මේක තමයි ආනාපාන සති. කොහොමද වචනේ හැදෙන්නේ? ආන අපාන. ආන අපාන සති. හුස්ම ඉහළට ගැනීම පහළට දැමීම පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. පින්වතුනි මේ ආනාපාන සති භාවනාවට බුදුරජාණන් වහන්සේ බුද්ධ භාවනාව කියලා තමයි කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වය සාක්ෂාත් කරද්දි වඩන භාවනාව තමයි ආනාපාන සතිය. අපේ බුදුරජාණන් වහන්සේ පුංචි කුමාරයා කාලේ අර දඹරුක් සෙවනේ වප්මගුල් උත්සවයේ දවසේ එදානේ පටන් ගත්තේ ආනාපාන සතිය වඩන්න. හුස්ම රැල්ල ඉහළට ගන්නවා පහළට හෙලනවා. හුස්ම රැල්ල ඉහළට ගන්නවා පහළට හෙලනවා. එතකොට උන්වහන්සේ ඉහළට ගන්නා වෙලාවට සිහියෙන් දකිනවා මේ හුස්ම රැල්ල ඉහළටයි යන්නේ. ආස්වාසය දකිනවා නුවණින්. හුස්ම රැල්ල පහළට හෙලද්දි දකිනවා දැන් හුස්ම රැල්ල පිට වෙන්නයි සූදානම ප්‍රාස්වාසයේ සිහියෙන් දකිනවා. එනිසා මේ හුස්ම රැල්ල පිළිබඳව අවධානය යොමු කිරීම තමයි පින්වත්නි ආනාපාන සතියෙන් කළේ. මේකයි වැදගත් වෙන්නේ. නම් කාට හරි කෙනෙක්ට හිතන්න පුළුවන් හුස්ම ගන්නවනේ. ඕක යමුතුන් හිතන්න දෙයක් නැහැ. හරි ලේසියිනේ. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. ඕම හිතුවම ඉතින් අපිටත් ආනාපාන සති තමයි කියලා හිතයි. එහෙම හිතන අයත් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට වැඩිය ගැඹුරක් මෙතන තියෙනවා. මොකද්ද ගැඹුර? පින්වතුනි ඔබ ආනාපාන සතිය වඩනවා නම් එහෙම නැත්නම් මේ එකම භාවනාවක් තුල සතර සතිපට්ඨානයම පුරුදු පුහුණු කරනවා නම් ඒ කියන්නේ ආනාපාන සතිය ඇතුලේ තියෙනවා පින්වත්නි මේ සතර සතිපට්ඨානයම වඩන්න පුළුවන් ආකාරය. සතර සතිපට්ඨානය පුරුදු කරනවා නම් එකම භාවනාවක් තුල දිගින් දිගටම මොකද වෙන්නේ? ඔබට බොජ්ජංග ධර්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා. සත්ත්ව බොජ්ජංග කියලා කියන්නේ. බොජ්ජංග ධර්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා. බොජ්ජංග ධර්ම වර්ධනය වෙවි යද්දී විඥා විමුක්ති කියන දෙක පහළ වෙනවා. විඥා විමුක්ති පහළ වුණාම එතනින් එහාට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ භාවනාව නිවනත් එක්ම විහිදෙන නිසා තමයි අර අපි හිතන විදිහට ලේසි නැත්තේ. මේක හුස්ම ඉහළට පහළට ගැනීම විතරක්ම නෙමෙයි. දැන් මේකේ මුල් කාලේ භාවනාව පුරුදු වෙද්දී නම් අපි හුස්ම උඩට ඉහළට අදිද්දි 1යි කියනවා පිට වෙද්දි 2යි කියනවා ආයි හුස්ම උඩට ගද්දි 1යි කියනවා හුස්ම පහළට ගනිද්දි 2යි කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලික ක්‍රමයක්. ගණනා කියලා කියනවා භාවනා කරන යෝගාවචරය ගණන් කරනවා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ කියනවා
එහෙම හරි මේක පුරුදු පුහුණු කරගන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්තම් පින්වත්නි කල්දදා ඉඳලා කවදද අපි පටන් ගන්නෙ? අපිට බොහොම ටික කාලයක් නේ තියෙන්නේ. අප්පමෙදම් භික්ඛවේ මනුසානං ආයු. මිනිස්යන්ගේ ආයුෂ හරීම ටිකයි. ගමනීයෝ සම්පරායිකෝ කවදා හරි දවසක බාධක දාලා වළක්වන්න බැරි ගමනක් අපිට යන්න සිද්ධ වෙනවා. ඒ වෙනකොට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. සමහර මිනිස්සු කියනවා දැන් භාවනාවක් එහෙම කරන්නේ නැත්. තව කල් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. අපි තාම රස්සාවල් වලට යනවා. තාම බබහලා පුංචි. ඕවා කරන්න බෑ. තව ටික කාලයක් ගිහිල්ලා බලමු. හදිසියේ හරි heart attack එකක් එහෙම හැදිලා මැරුණොත් ආයි කිසිම භාවනාවක් පුරුදු කරන්න හම්බ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම හිටියනේ බොහෝම වීර්යවන්තව මේ උත්සාහයෙන් ගමන ගියාය. අපි හැමෝම පින්වත්නි සංසාරේ ඉපද මෙරි මෙරි යන අයනේ. කොහේ හරි තැනක අපි අපේ ශක්තිය නතර කරලා තියෙනවා. එතනින් පටන් ගන්න අපි උත්සාහවන්ත උනේ නැත්තම් ඒක මතු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේ සීග්‍රයෙන් අතුරුදහන් වෙලා යද්දී හාමුදුරුවෝ 7 දෙනෙක් කතා වුණා. දැන් මේ විදිහට ඉඳලා හරියන්නේ නැහැ. අපි දායකයන්ට බණ කී ඉන්නවා, දානෙට යනවා, පිරිතට යනවා, පන්සල් හදනවා. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. තව ටික දවසකින් බුද්ධ ශාසනේ අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙන්න කලින් අපි 7 දෙනා මේ ධර්මයේ සාත්සාත් කරමු. ඔන්න කතිකාවතක් කරගත්ත, පන්සල් අතෑරියා, පිරිකර ටික අතෑරියා, දායකයෝ ටික අතෑරියා, 7 දෙනාම ගියා කැලේට. එකතු වෙලා ඉනිමගක් හදලා විශාල පර්වතයකට නැග්ගා. පර්වතේ පහළෙදිම කිව්වා රහත් වෙලා මිසක් බහින්නේ නැහැ. අපි මලත් රහත් වෙන්න බැරි වුණොත් කන්ද මුදුනේම පිරිනුව මේ අපවත් වෙමු. හැබැයි බහින්නේ නැහැ කියන පොරොන්දුව පිටයි නැග්ගේ. හාමුදුරුවෝ 7 දෙනාම නැග්ගාම 7 වෙනි හාමුදුරුවෝ ඉනිමගට පයින් ගැහුවා. දැන් ඉනිමග පෙරළුණා බිමට, කන්දෙන් කාටවත් බැහැගන්න බෑ. පළවෙනි දවසේ රාත්‍රියේ එළි වෙද්දී මේ නඩේ හිටපු 7 දෙනාගෙන් සංඝස්තවිරයන් වහන්සේ රහත් වුණා. උන්වහන්සේ රහත් වෙලා පින්වත්නි පහුවෙන්ද උදේ පිණ්ඩපාතේ වැඩලා නගරයට එර්දියෙන් ගෙනල්ලා කිව්වා එන්න ඇවැත්නි ඇවිල්ලා දානේ වළඳන්න. ඉතුරු 6 දෙනාම දොස් කිව්වා. අපි කන්දපල්ලෙහැදී එහෙම පොරොන්දුවක් උනේ නෑනේ කවුරු හරි රහත් වුණොත් අනිත් අයට දානේ ගෙනත් දෙනවා කියලා. ඔබ වහන්සේ රහත් වුණා නම් පැත්තකට වෙලා ඉන්න අපිට ඒ දේ කරගන්න දෙන්න කිව්වා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ හුදකලාව පැත්තකට වුණා. ඊළඟ දවසේ රාත්‍රියේ එළි වෙද්දී දෙවනි ස්වාමීන් වහන්සේ අනාගාමී ඵලයටපත් වුණා. එයත් ඒ විදිහටම දානේ අරන් එන්න ගිහිල්ලා බැනුම් ඇහුවා. එයත් පැත්තකට වුණා. දවස් 3-4ක් ගියා. අර රහතන් වහන්සේ ගල උඩම පිරිනවම් පෑවා. අනාගාමී ස්වාමීන් වහන්සේ ගල උඩම පිරිනවම් පාලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙක ඉපදුණා. එතනින් එහාට අනිත් 5 දෙනා වීර්ය කළා. හැබැයි උන්වහන්සේලාට සෝතාපට්ටි ඵලයටවත්පත් වෙන්න බැරි වුණා. උත්සාහය අතෑරියේ නැහැ. භාවනා චිත්තයෙන්ම හිත වඩ මේ ගල උඩ මැරිලා ගියා. ඒ 7 දෙනාට කිසිම අධිගමයක් ලැබුණේ නැහැ. හැබැයි හිත පුරුදු පුහුණු කළානේ. ඒගොල්ලෝ සංසාරේ සැප ඇති තැන්වල ඉපදී ඇවිල්ලා සුගතිය ඉපදිලා අපේ බුදුහාමුදුරන්ගේ කාලේ මහ බල සම්පන්න 5 දෙනෙක් වෙලා ඉපදුනා. කවුද 5 දෙනා? එක්කෙනෙක් තමයි පින්වත්නි දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ. කුටි සෙනසුම් පනවන්න උන් අතර අග්‍රස්ථානයේ උන්වහන්සේට පුළුවන් තමන්ගේ නළලින් අත් දෙකෙන් යටිපතුලෙන් ආලෝක ධාරා විහිදුවන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ කොහේ හරි දුර ඉඳන් හාමුදුරුවෝ ආපුවම රාත්‍රී කාලේ දබ්බමල්ල පුත්ත හාමුදුරන්ට කියනලු දබ්බමල්ල පුත්ත කුටි සෙනසුම් පනවන්න. උන්වහන්සේට පුළුවන්ලු ආලෝකයේ විහිදුවාගෙන අන්ධකාරය උන්දන් ගමන් කරන්න. ශ්‍රේෂ්ඨ කෙනෙක් රහතන් වහන්සේ නම. දෙවනියා තමයි විචිත්‍ර ධර්ම කතිකයන් අතර අග්‍රස්ථානයේ කුමාරකස්සප මහරහතන් වහන්සේ. තුන්වෙනියා බුද්ධ කියන නම ඇහිලා රජකම ඔටුන්න දීපල ඔක්කොම දාලා පුක්කුසාති රජුරු. ඊළඟ එක්කෙනා තමයි බුදුරජාණන් වහන්සේගෙන් වාද කර ඇවිල්ලා බණ අහලා පැහැදිච්ච සච්චක කියන බ්‍රාහ්මණයා. පස්වෙනි කෙනා අපි කවුරුත් දන්න බාහිය දාරුචීරිය හාමුදුරුවෝ. මේ බාහිය කියන තරුණයා වෙලදාම ගිහිල්ලා හැමදේම නැති වෙච්ච කෙනෙක්නේ මූදුපත් වුණා නැව පිටින්. ඊළඟට ගොඩබිමට ඇවිල්ලා මෙයා දරපතුරු එකතු කරලා කම්බිලියක් හදාගෙන ඇඳගෙන ඉඳිද්දි මිනිස්සු කිව්වා මේ නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. ඉතින් රහත් කියලා හිතාගෙන හිටියා. හැබැයි අර අනාගාමී වෙච්ච දෙවියෝ අනාගාමී වෙච්ච බ්‍රහ්මයා
බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා රාත්‍රියේ සිහිනෙන් කිව්වා බාහිය බොරු කරන්න එපා. රහත් වෙනවත් යා රහත් මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. එහෙනම් කවුද ඇත්තට රහත් වෙලා තියෙන්නේ? අන්න ඉන්නවා සවැත් නුවර ජේතවනාරාමේ නියම රහතන් වහන්සේ ගියා. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත යන්න ලෑස්ති වෙනවා. ස්වාමීනි මට නිවන් දකින්න බණ ටිකක් කියන්න කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා බාහිය පැත්තකට වෙන්න. දැන් බණ කියන වෙලාව නෙමෙයි පිණ්ඩපාත වෙලාව. දෙවනි පාරත් කිව්වා. මම මේ කලබලෙන් හදිස්සියෙන් ආවේ බණ ටිකක් කියන්න. අනේ බාහිය පැත්තකට වෙන්න දැන් බණ කියන වෙලාව නෙමෙයි කිව්වා. ඇයි ඒ කිව්වේ? බාහියගේ අර ගමන් වෙහෙස නැති කරන්න එකක්. ඊළඟට තමයි බාහිය ළඟ තිබ්බ මාන්නේ නැති කරන්න. බුදුරජාණන් වහන්සේට ඕන වුණා බාහියට මේ ධර්මයේ වටිනාකම පහදන්න. තුන්වෙනි පාර කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාති ගිහින් එනකම් මම ඉඳීද ඔබ වහන්සේ ජීවත් වෙයිද දන්නේ නැහැ. එනිසා මට නිවන් දකින්න සුසු බණක් කෙටියෙන් කියන්න කිව්වා. බුදුහාඳුරේ ඒ වෙලාවේදී පුංචි ගාතාවක් නේ කිව්වේ. දිත්තේ දිත්තමන්තම් භවිස්සති සුතේ සුතමන්තම් භවිස්සති මුතේ මුතමන්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාණමන්තම් භවිස්සති. බාහිය මේ විදියට හික්මෙන්න කිව්වා. අර ගාතාව බාහිය මෙනෙහි කරද්දි සියලු කෙලෙස් නසා රහත් භූමියටපත් වුණා. කොලාතු කඩක් දර කම්බිලියක් ඇඳගෙන හිටපු බාහිය සිවුරු පිරිකර හොයන්න කුණු ගොඩක් අවුස්සද්දී එළදෙනෙක් ඇනලා මරණයටපත් වුණා. කුණු ගොඩේම වැටුණා. බුදුහාඳුරෝ එද්දි කිව්වා අර මිනිය දැකලා මහණෙනි ඔසවන්න ඇඳක තියලා ගේන්න. ආදාහනය කළා ධාතු ටික තැම්පත් කළා චෛත්‍යයක් හදන්න මේ මගේ බුද්ධ ශාසනයේ කිප්පා විඤ්ඤා මහා තෙරුන් වහන්සේ. මගෙන් ඉල්ලුවෙත් චුට්ටයි මම දුන්නෙත් චුට්ටයි ඒ ටිකෙන් මාව මහන්සි කරන්න නැතුව රහත් වෙච්ච වහා වැටහෙන සුළු නුවණක් ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානේ බාහිය දාරුචීරියයි කිව්වා. බලන්නකො මේවත් පුරුදු පුහුණු කරපු සිත කොහේදී හරි ප්‍රයෝජනවත් වෙනවනේ. එනිසා ඔය ඇත්තොත් සංසාරේ කොහේ හරි සතර සතිපට්ඨානෙ මෙනෙහි කර කර ඇවිල්ලා නතර කරලා තියෙනවා. ඒ නතර කරපු තැනින් මතු කරගත්තොත් ඔය ඇත්තන්ට ජයග්‍රාහී ගමනක් මේ සසර ගමන තුල යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජීවිතේ පුංචි හරි උත්සාහයක් තියෙන්න ඕනේ කුම්මන හෝ භාවනාවක නිරත වෙන්න. දැන් ඉස්සර කාලේ අපේ අටුවාවේ සඳහන් වෙනවා මිනිස්සු මුණ ගැහුනහම අහනවලු සතර සතිපට්ඨානේ මොන සතිපට්ඨානේද වඩන්නේ? ඒ පාර සමහර මිනිස්සු කියනලු අනේ අපි කිසිම සතිපට්ඨානයක් වඩන්නේ නැහැ. කිසිම සතිපට්ඨානයක් වඩනවා තියා අපි සතිපට්ඨානය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට නුවණැති පුරුෂයෝ කියනවලු අනේ උඹලා ජීවත් වුණත් වැඩක් නැහැ. මල කඳන් වගේ. උඹලව දකින්න එකවත් අපිට සුදුසු දෙයක් නෙමෙයි. ඔය ජීවිතෙන් වැඩක් නැහැ කියනවලු. හැබැයි කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ දවස්වල මං කායානුපස්සනාවයි වඩන්නේ. මේ දවස්වල මං ධම්මානුපස්සනාවයි වඩන්නේ කියලා. අනේ ශ්‍රේෂ්ඨ පුරුෂය නුඹ මනුස්ස ජීවිතෙන් වටිනාකමක් නෙලාගත්ත කෙනෙක් කියලා කියනවලු. ඔන්න ඉස්සර සමාජයේ ධර්මයටනේ අනුගත වුනේ. එනිසා ඔබගේ ජීවිතයටත් මේ උතුම් ධර්මයේ ලං කර ගන්න කිව්වා. කොහොමද පින්වත්නි ආනාපාන සති භාවනාව වඩද්දී අපි සූදානම් වෙන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. සුදුසු තැනක් හොයා ගන්න ඕනේ. එක්ක අරඤ්ඤයක්, එක්ක ගස්මුල් රුක් සෙනසුන් තියෙන තැන, එක්ක ශුඤ්ඤාගාරයක් කවුරුත් නැති තැනක්, නිහඬ නිස්කලංක තැන. ඒ හුදකලා තැන තමන් ඉන්න කාමරේ වුණත් ශුඤ්ඤාගාරයක් නම් කවුරුත් නැත්තම් එතන භාවනාවට සුදුසුයි. හැබැයි බාහිර කරදර නිසා තමන්ගේ ඒකාග්‍රතාවයේ බිඳෙන තැනක භාවනා කරන්න බෑ. මැසි මදුරුවන්ගෙන් කරදර නම් සද්ද බද්ද තියෙනවා නම් ඒවා ඇතුව භාවනා කරන්න අමාරුයි. එනිසා බුදුරජාණන් වහන්සේ කියන ඉස්සෙල්ලාම හොඳම දේ තමයි සුදුසු පරිසරයකට යන එක. සුදුසු පරිසරයට ගිය එක්කෙනා මොකද කරන්නේ? නිසීදති පල්ලංකං අහබුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එයා හොඳට කොන්ද කෙලින් තියාගෙන ඍජුව ඉඳ ගන්න ඕන. උජුං කායං ඍජු කයක් සහිතව ඉඳ ගන්න ඕනේ. පිරිමි අය නම් අපි කියනවා පළඟක් බැඳගෙන ඉඳ ගන්නවායි කියලා. නේද? ගැහැණු අය නම් අර්ධ පරයන්කයෙන් ඉඳ ගන්නවා. එහෙම ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන එයා සිහිය මුල් කොටගෙනයි මේ භාවනාව කරන්නේ. කොහොමද පටන් ගන්නේ?
සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. එයා සිහියෙන් හුස්ම ගන්නවා. සිහියෙන් හුස්ම පිට කරනවා. දීගං වාස්ස සන්තෝ අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ පස්ස සාමීති පජානාති. දිගු හුස්මක් ගන්න වෙලාවට එයා හිතනවා දැන් මං ගන්නේ දිගු හුස්මක්. දිගු හුස්ම පිට කරන වෙලාවට දකිනවා මේ දැන් මං පිට කරන්නේ දීර්ඝ හුස්මක්. ඊළඟට කෙටි හුස්මක් ගනිද්දි රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. දැන් මං මේ ගන්නේ කෙටි හුස්මක්. කෙටි හුස්ම හෙලද්දි කල්පනා කරනවා දැන් මං මේ හෙලන්නේ කෙටි හුස්ම. ඕක පින්වත්නි එකින් එක කරන්න බෑ. ඔන්න හුස්මක් ගත්තා, දැන් හුස්ම ගත්තා, හුස්ම පල්ලෙහාට එළුවා, හරි. දැන් දිග හුස්මක් ගත්තා, දිග හුස්ම පල්ලෙහාට දැම්මා, හරි. දැන් කෙටි හුස්මක් ගත්තා, කෙටි හුස්මක් පල්ලෙහාට එළුවා, හරි. එහෙම හිතුවට ආනාපාන සතිය වැඩෙන්නේ නෑ. මේ එක පියවරක අපි බොහෝ වාර ගණනක් අපේ භාවනාව තුළ සිත එකඟ කරන්න ඕනේ. සිහිය පිහිටවන්න ඕනේ. එතකොට තමයි කය පිළිබඳව සිහියෙන් දැකීමේ හැකියාව අපිට ලැබෙන්නේ. හුස්ම ඉහළට ගන්නවා, හුස්ම පහළට හෙලනවා. හුස්ම ඉහළට ගන්නවා, හුස්ම පහළට හෙලනවා. මේ දේ දකින්න ඕනේ දීර්ඝ වශයෙන්. භාවනාවට අලුතෙන් එන කෙනෙක්ට සමහර වෙලාවට පැයක් දෙකක් භාවනා කරා කියලා මේක වැඩෙන්නේ නෑ. දින ගාණක්, සති ගාණක්, මාස ගාණක් භාවනාවට යා සිත සකස් කර ගන්න ඕනේ. සිහිය නැතුව මේ දේවල් කරන්න බෑ. සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම වචනය තුලම තියෙනවානේ. එනිසා හුස්ම රැල්ල පිළිබඳව සිත පිහිටුවා ගැනීමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සියලු කය දකිමින් හුස්ම රැල්ලේ මුලක් දකිනවා, මැදක් දකිනවා, අගක් දකිනවා. ඒ කියන්නේ නාස්තුඩෙන් ඇතුල් වෙනවා, ශ්වාසනාලයේ දිගේ ගමන් කරනවා, පෙනහළු වලට ඇතුල් වෙනවා. මුල, මැද, අග දකිනවා. පිට වෙද්දිත් එයා දකිනවා පෙනහළු වලින් පටන් ගන්නවා, ශ්වාසනාලයේ දිගේ උඩට එනවා, නාස්පුඩු වලින් පිට වෙනවා. එතකොට සියලු කය දකිමින් අපි හුස්ම ඉහළට පහළට ගන්නවා. නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. සියලු කය සංසිදුවමින් මේ කය පිළිබඳව සිහියෙන් දකින්න පටන් ගන්නවා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් තව ආකාරයක් කියනවා පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීතිය විඳිමින් එයා හුස්ම ඉහළට පහළට හෙලීම ගැන දකිනවා. ඊළඟට පින්වත්නි සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. සැපය දකිමින් විඳිමින් ඒ සැපය සහිත හුස්ම රැල්ල ඉහළට පහළට හෙලීම පටන් ගන්නවා. චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංස්කාරයේ විඳිමින් හුස්ම රැල්ල ඉහළට ගන්නවා, හුස්ම රැල්ල පහළට හෙලනවා. පස්සම්භයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංස්කාර සංසිදුවමින් හුස්ම රැල්ල ඉහළට ගන්නවා, පහළට හෙලනවා. දැන් මුලින්ම දකිනවා, නුවණින් යුක්තව දකිනවා. ඊළඟ එකේදී කරන්නේ ඒ දැක්ක දේ සංහිඳුවමින් හුස්ම රැල්ල ඉහළට පහළට හෙලනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ඔබට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ සිත් පහළ කරමින් ඒ හුස්ම රැල්ල ඉහළට පහළට හෙලීම දකින්න. අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. සමාධි විදර්ශනා දෙකෙන් සිත ඊතා සතුටු කරමින් අභිප්පමෝදයන් සතුටු කර කර මේ හුස්ම රැල්ල ඉහළට පහළට හෙලීම පිළිබඳව සිහිනුවණින් දකින්න ඕනේ. සමාදහං චිත්තං, ඒ කියන්නේ ආස්වාසයේනේ අරමුණ. මේ ආස්වාසය කියන අරමුණේම හිත පිහිටුවමින් එක තැනකටගෙන එමින් ඔබේ හුස්ම ඉහළට පහළට හෙලීම දකින්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරුවෝ නැවතත් දේශනා කරනවා විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කර කර හුස්ම රැල්ලේ ඉහළ පහළ ගමන් කිරීම දකින්න ඕනේ. විමෝචයං චිත්තං පංච නීවරණයන්ගෙන් නිදහස් කිරීම.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. අනිත්‍ය ලක්ෂණය නැවත නැවත දකිමින් මේ කියන සිහිය පිහිටුවීම කරන්න ඕන. ඊළඟට පින්වත්නි විරාගානුපස්සී විරාගය නැවත නැවත දකිමින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරෝධානුපස්සී නිරෝධය නැවත නැවත දකිමින් මේ හුස්ම ඉහළට පහළට ගැනීම කරන්න ඕන. ඊළඟට අවසාන වශයෙන් දේශනා කළා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. කෙලෙසුන්ගෙන් මිදීම නැවත නැවත සිහිපත් කරමින් හුස්ම ඉහළට පහළට ගන්න ඕනේ. මේ බොහොම කෙටියෙන් කිව්වේ. ආනාපාන සති භාවනාවේ පියවර ටික ගොඩාක් දිගයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක රැයින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පටන් ගන්නෙ කොහෙන්ද? හුස්ම ඉහළට පහළට ගැනීම විතරයි. ඊළඟට කිව්වා හුස්ම රැල්ල දිගද කෙටිද කියලා බලන්න. ඊළඟට දිගද කෙටිද කියලා බැලුවට පස්සේ සියලු කය දකින්න හුස්ම රැල්ල තැන් තැන් වලින්. ඊළඟට සංහිඳීම දකින්න. ඊට පස්සේ සැපේ දකින්න. හුස්ම රැල්ලේ තියෙන අනුකූල ක්‍රමවේද සිත් ඇතිවීම නැතිවීම දකින්න. මේ සියල්ලම කරාට පස්සේ මොකද වෙන්නේ? ඔය ඇත්තන්ට හුස්ම රැල්ලේ සංහිඳීම පේන්න පටන් ගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආනාපාන සති භාවනාව වැඩුවොත් ඒ භික්ෂුවට පුළුවන් සත්ත බොජ්ජංග ධර්මයන් වර්ධනය කරන්න, ඒ තුලින් විඥා විමුක්ති උපදවා ගන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න. යම් කිසි භික්ෂුවක් ආනාපාන සතිය වඩලා ඒ තුලින් නිර්වාණය සාක්ෂාත් කළොත් සිහියක් තියනවා හොඳ. හුස්ම පිළිබඳ අවබෝධය. උන්වහන්සේට හරියටම කියන්න පුළුවන් ආයු සංස්කාරය අතහැරලා පිරිනිවන් පාන්නේ කවද්ද කියලා. දැන් ලංකාවේ කොළපව් වෙහෙර හිටියා තිස්ස කියලා හාමුදුරු කෙනෙක්. ඊළඟට සිතුල්පව්වේ සොහොයුරෝ දෙන්නෙක් එකට පැවිදි වෙලා හිටියා, දෙන්නම රහත් වෙලා හිටියා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කුටියෙන් එළියට ආවා, ඇවිල්ලා සඳකඩ පහන දිහා බලන් ඉඳලා කිව්වා හෙට අනිද්දා මම පිරිනුවම් පානවා, මං ආව සංස්කාරය අතාරිනවා කියලා. ඒ පාර අර අනිත් ස්වාමීන් වහන්සේලා ඇහුවා ඔබ වහන්සේ කොහොමද පිරිනුවම් පාන්නේ? හරියටම කියන්න පුළුවන්? ඒ පාර කිව්වා පුළුවන් කියලා. ඔබ වහන්සේලා කොහොමද මම පිරිනුවම් පානවට කැමති කියලා. ඒ පාර කිව්වා ස්වාමීනි අපි සැතපීලා පිරිනුවම් පාන අය දැකලා තියෙනවා, ඉඳගෙන පිරිනුවම් පාන අය දැකලා තියෙනවා, ඒ ක්‍රම වලට දැකලා තියෙනවා. අර රහතන් වහන්සේ අහනවා ඇවිදින ගමන් සක්මණෙන් පිරිනුවම් පාන අය දැකලා නැන්නේ? කිව්වම නෑ කිව්වා. එහෙනම් බලා ගන්නකො මම පිරිනුවම් පාන්නේ එහෙමයි කිව්වා. උන්වහන්සේ රේඛාවක් ඇඳලා කිව්වා මේ කොනේ ඉඳන් ඒ කොනට ගිහිල්ලා එතන හිටගෙන මම පිරිනුවම් පානවා කිව්වා. හරියට මේ විදිහට වුණා. එනිසා සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල පිළිබඳ අවබෝධයෙන් ඉන්න මහරහතන් වහන්සේ මේ රහත් මාර්ගයේ සාක්ෂාත් කරත් ඒ සාක්ෂාත් කිරීම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වත්නි ඔබේ ජීවිතය කුමන හෝ ක්‍රමයකින් ධර්මානුකූල මාර්ගයකට වර්ධනය කරගන්න තාමත්ම අගනා වටිනා සතිපට්ඨාන 4ක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඒ අතරින් පළවෙනිම එක තමයි මේ කායානුපස්සනාව. ඒ කායානුපස්සනාවෙත් පළවෙනිම ක්‍රමය ආනාපාන සතිය යටතේ හුස්ම රැල්ල පිළිබඳව සිහිය පිහිටුවමින් කයේ නියම ස්වභාවය අවබෝධ කර ගැනීම. ඔබටත් පුළුවන් ජීවිතයේ මේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ යථාර්ථය අවබෝධ කරගත්තොත් ඔයන්ට පරමාර්ථ වශයෙන් සත්වයක් පුද්ගලයෙක් නෑ කියන අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ ඇති කරගන්න සිහිය ඥානෙ වැඩිම පිණිස හේතු වෙයි. ඥානෙ වැඩිම පිණිස හේතු වෙච්ච සිහිය තෘෂ්ණාව දුරු කරලා ඔබේ ජීවිතයේ සියලු කෙලෙස් නැති කරලා ත්‍රිවිද්‍යාව උපදවාගෙන උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වෙයි. ඒ සඳහා මේ අහපු බණත් උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වතුනි, අද දවසේ අප විසින් රැස් කරගත් සියලු පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ඔබ සැම සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනුත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් අද දවසේ මේ ඇත්තන් නමින්මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. විශේෂයෙන් පරලෝසපත් කීර්ති අඹේ පිටිය පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් තෙන්නකෝන් පවුලේ පරලෝසපත් සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත අපේ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහසඟරුවනටත් රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ටත් බණ ඇසූ සෑම දෙනා නමින්මිය පරලොව ගිය ඇත්තන්ටත් මේ පින ඇසේවා, මේ පින දැනේවා, මේ පින දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා. දුකක සිටීනම් දුකින් අත මිදේවා, සැපතක සිටීනම් ඒ සැප වඩාත් වර්ධනය කර ගනීවා. නුදුරු භවයකදීම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් කල්පනා කරන්ට අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කළේ දායක මූලික කාරක භාවයට පත් උනේ රත්මලාන ගාමිණී පටුමග කල්යාණී නිවසේ පදිංචි පින්වත් අනුලාභේ විටිය පින්වත් මෑණියන්ගේ අදට යෙදෙන ජන්මදිනයට සෙත් පැතීමේ උදාරතර පරමාර්ථයෙන් ආදරණීය පුතණුවන් ලේලිය මිනිබිරිය ඇතුළු පවුලේ සියලුම ඥාතීන් විසින් ඒ සියලුම දෙනා බලාපොරොත්තු වෙන පරිදි අනුලාභේ විටිය පින්වත් මෑණියන්ටත් ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් අද දවසේ උපන්දිනයේ සමරන ඒ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් එකසේ මේ පින් හේතු වාසනා වේවා. එක්සත් රාජධානී පදිංචි බුද්ධි පුතණුවන්ට දුෂානී ලේලියට කෙනුලි මිනිබිරියට සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට තෙන්නකෝන් පවුලේ සියලුම ඥාතීන්ට මේ පින්කමට ආවගිය දැක බලා සතුටු වුණ වචනයකින් හෝ උපකාර කරපු සියලුම දෙනාට සෙත් පැතීමට යත්නම් බලාපොරොත්තු වෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වර්තමාන සභාපති අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ උතුම් පින්කම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී පින්වත් සෑම සිළු දෙනාටත් එකසේ මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබ අප සෑම සිළු දෙනා මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා, පරලෝ සුගතිගාමී වෙත්වා. අවසන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මෙපින හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.